අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ semester 2 database systems 1 past paper එකක් 2018 past paper එක. එතකොට මේ past paper එක කතා කිරීම හරහාම මේකේ අපි කතා කරපු දේවල් ඔක්කොම රිවයිස් වෙනවා. එතකොට ඒක නිසා මේක අතිශය වැදගත් මේ past papers කරන එක. මොකද මේක හරහා තමයි ඔයගොල්ලෝ paper එකට සූදානම් වෙන්න සහ කරපු දේවල් රිවයිස් වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරන 2018 page එක 2019 page එකක් සබ්මිට් කරනවා. එතකොට මේ දෙක කරලා අනිත් ඒවා ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. නැත්නම් මෙසේජ් එකක් දාලා හෝ කෝල් එකක් දීලා අහන්න පුළුවන්. අපි බලමු එහෙනම් DBMS වල 2018 paper එක මුල ඉඳන් අවසානය දක්වා ඩිස්කස් කරමු. ඒතකොට මේක සමහර papers මේ සමහර questions ඔයගොල්ලන්ට ක්ලාස් එකේ අනිවාර්යෙන් කරලා ඇති. නමුත් මේක මුල ඉඳන් කතා කරන්න ඔයගොල්ලන්ට පොඩ්ඩක් රිවයිස් වෙන්න ඕන හින්දා. Okay. බලමු පළවෙනි ප්‍රශ්නේ. Which of the following statements is correct with respect to DBMS languages? ඒ කියන්නේ SQL and SQL වල parts ගැන තමයි අහන්නේ. DDL කියන්නේ data definition language provide operators for manipulating data. නෑ. data definition languages වල මොනවද තියෙන්නේ? create table, ඊළඟට drop table, alter table, ඒ වගේ දේවල් තියෙන්නේ. ඒ කියන්නේ tables create කිරීම, delete කිරීම සහ columns වෙනස් කිරීම. ඒ වගේ structure table structures හදන එක තමයි data definition language වලින් කරන්නේ. data manipulation languages වලින් මොනවද කරන්නේ? DML වලින් retrieve data එක කියන්නේ select කියන එක, ඊළඟට insert data records insert කරන එක, ඊළඟට delete records delete කරන එක සහ records and values update කරන එක. එතකොට ඒව තමයි manipulate කරනවා කියන්නේ. හරි tables හදන්නේ තියෙන data දානවා ගන්නවා මකනවා ඒ වගේ දේවල් කරනවා. එතකොට DDL provides operators for manipulating data වැරදි. DML provides කිව්වොත් හරි. DML provides operators for retrieving data. Yes, retrieving, inserting ඒ ඔක්කොටම තියෙනවා. DML හරි. DML statements have to specify which data are to be retrieved and how to retrieve them. එක ඉතින් අර DML වල select එකක නම් හරි නමුත් හැම වෙලාවෙම මේක හරි නෑ. have to specify which data are to be retrieved ඒක select එකේදී කියන්න ඕන. හැබැයි ඉතින් මෙහෙමයි. ඒකම කිව්වේ නැත්නම් ඔක්කොම ටික select වෙනවා. ඒක නිසා මේ statement එක හරි කියලා ගන්නත් බෑ. ඊළඟට DML statements have to specify which data to be retrieved rather than raw to retrieve how to retrieve them. ඔව්. එතකොට කොහොමද retrieve කරන්න කියන එක තීරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය ස්පෙસિෆයි කරාමනේ. අපේ අවශ්‍යතාවය ස්පෙසිෆයි කරාම තමයි කොහොමද retrieve කරනවා කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒ කතාව හරි. දැන් මෙතන retrieve and how to retrieve them කියන එක අපි කියන්නේ. ඒක තීරණය කරන්නේ database management software එකේ. ඉතින් ඒක නිසා මේකේ C and D ගත්තොත් D එක තමයි හරි. එතකොට අපිට අවශ්‍ය data ටික ස්පෙસિෆයි කරනවා. මෙතන අර select එකකදී හැම එකකින්ම නෙවෙයි select එකකදී අවශ්‍ය data ටික ස්පෙසිෆයි කරාම ඒ ටික retrieve වෙනවා. ඒක කොහොමද retrieve වෙන්නේ කියන එක ඇතුලෙන් තමයි තීරණය කරන්නේ. ඊළඟට SQL is a declarative language. මොකද මේ declarative language කියන්නේ අර logic එක අපි program logic එක conditions දාලා manipulate කරන්නේ නැහැ SQL වල කවදාවත්. දැන් Java වගේ program එකක් ගත්තොත් එහෙනම් program එකේ flow එක අපි conditions දාලා එහෙම තමයි flow එක control කරන්නේ. නමුත් SQL වගේ languages වල එහෙම නෑ. අපි statement එකක් තියෙනවා. ඒ statement එක execute කරන. එහෙම නැත්නම් if conditions time එහෙම වුණොත් එහෙම වෙන්නේ ඒ වගේ දේවල්. එතකොට අන්න එහෙම languages තමයි declarative language කියන්නේ. එතකොට මේක හරියටම හරි SQL කියන්නේ declarative language එකක්. අපි statement එකක් දෙනවා. ඒ statement එක කියලා තියෙන විදිහට execute කරනවා. එහෙම නැතුව branches අතරමඟ නෑ. conditions දාලා අපි flow control එක control කරලා නෑ. එතකොට මේකේ හරි answers ඉන්නේ B hari, CD අතුරින් D hari, E hari. D, E, E. Which of the following functions are typically performed by a database administrator? So database administrator is planning, design and implementing database systems. Yes, allocating of storage locations and data structure. Data structure is allocation of storage locations. After make a database management system, storage locations internally පාවිච්චි කරන්නේ. දැන් storage locations කියන්නේ physical locations කියන එක පැහැදිලි නැහැ. and data structure නෑ. මොකද data structure සාමාන්‍යයෙන් database administrator තීරණය කරන්නේ නැහැ.
establishing standards and procedures for database systems. So ඒක කරනවා viewing database system for a perspective of functions it should perform. නෑ ඒක සාමාන්‍ය users ලා කරන්නේ. Communicating with database users. ඔව් වාකට ප්‍රශ්නයක් ඇති වුණොත් database users සත් එක්ක communicate කරනවා කියන එක අපිට ගන්න පුළුවන්. ACE තමයි answers එන්නේ. Consider the following statements. Identify which of the above statements are correct. Entity integrity constraint states that no primary key value can be null. Yes, entity integrity constraint එක කියන්නේ මොකද්ද? මේකේ ඕනම table එක තියෙනවා data integrity constraints තුනක්. Entity integrity, referential integrity and අනිත් එක domain integrity. එතකොට entity integrity කියන්නේ මොකද්ද? There must be a unique key, unique column to identify all the rows uniquely, and it cannot be null, and it cannot be repeated. Okay, එතකොට ඒක null වෙන්නත් බෑ, repeat වෙන්නත් බෑ. key value එකක් තියෙන්න ඕන. ඒකේ කීපයක් තියෙන්න පුළුවන්. ඒ කීපෙන් එකක් තෝරගන්නවා primary key කියලා. ඒක repeat වෙන්නත් බෑ, null වෙන්නත් බෑ. අන්න ඒක තමයි entity integrity කියන්නේ. ඉතින් මෙතන කියලා තියෙනවා that no primary key value can be null. ඔව්. ඒක null වෙන්නත් බෑ, repeat වෙන්නත් බෑ. මොකද ඒක unique වෙනවා. A referential integrity constraint is specified between two relations. Oh, ඒ කියන්නේ referential integrity කියන්නේ foreign key field එකේ තියෙන values අනිවාර්යෙන් related table එකේ තියෙන්න ඕන. There must be a related record on the reference table. ඒ කියන්නේ දැන් foreign key value එකක් අපි දානවා නම් මොකක් හරි එහෙම record එකක් අනිත් table එකේ තිබී යුතුමයි. නැතුව දාන්න බෑ. මේක තමයි referential integrity කියන්නේ. Foreign key cannot be used to refer to its own relation. නෑ පුළුවන්. Recursive relationships වලදී foreign key එක විදිහට දැන් උදාහරණයක් විදිහට employee table එකක් තියෙනවා නම් employee table එකේ තියෙනවා නම් තමන්ගේ senior එහෙම නැත්නම් boss ගේ ID එක boss ගේ ID එකත් employee number එකක් වුණා. එතකොට ඒක අරගෙන primary key එක. එහෙම වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෑ. එතකොට cannot be කියන එක වැරදි. එතකොට මේකේ මුල දෙක හරියම A and B හරි. එතකොට මේකේ answer එක වෙන්නේ මොකද්ද? D. 4. D. D තමයි answers. Protecting database from unauthorized or malicious use is termed as මොකක්ද? Integrity නෙමෙයි. Integrity කියන්නේ මොකක්ද කියලා මම දැන් කිව්වා. levels තුනක් තියෙනවා. ආයෙක මට කියන්න බැරි වුණා මෙතනින් මම ඒකත් කියලා domain integrity කියන්නේ මොකද්ද? Legitimate values or value range for a column. ඒ කියන්නේ ඒකෙදි ඉස්සෙල්ලම data type එක ඊළඟට සීමාවක් range එකක් දීලා තියෙනවා නම් ඒක එහෙම නැත්නම් special constraint එකක් දාලා තියෙනවා නම් අන්න ඒවා තමයි domain integrity වෙන්නේ. ඒතකොට domain integrity වලට by default එන දෙයක් තමයි අනිවාර්යෙන් වෙන දෙයක් තමයි අඩුම ගානේ data type එක. මොකද text දැම්මොත් අපිට numbers දාන්න බෑ. දාන්න පුළුවන් ඒවා numbers විදිහට ගන්න නෑ. numbers දැම්මොත් text දාන්න බෑ. date දැම්මොත් date එකක් විදිහට දාන්න ඕනේ. ඒවා තමයි domain integrity. Okay. හොඳට මතක තියාගන්න. කියන්නේ data integrity ගත්තොත් එහෙම levels තුනකට තියෙනවා. Entity integrity කියන්නේ there must be a column which is unique and not null. ඒක තමයි primary key එක. ඒක තමයි entity integrity කියලා කියන්නේ. Must be a column that unique and not null. ඊළඟට referential integrity කියන්නේ there must be a related record on the reference table. Domain integrity කියන්නේ legitimate values range for a column. එතකොට protecting database from unauthorized or malicious use is termed as data integrity, concurrent processing, data security, data recovery, and performance evaluation. මෙතන පැහැදිලිව තියෙනවා මේක data security. Regarding foreign keys, referential integrity ගැන අහලා තියෙනවා. A foreign key is a set of attributes in one relation that correspond to a primary key in another relation. හරියටම හරි. ඔක තමයි foreign key definition එක. එතකොට යම් කිසි table එකක තියෙන primary key එකක් තවත් table එකක foreign key එකක් විදිහට තියෙනවා. ඒ කියන්නේ primary key එක තමයි අනිත් table එකට foreign key එක විදිහට යන්නේ. Foreign key is a set of attributes in one relation which may correspond to a primary key in the same relation. or recursive relationship වලදී ඒක එහෙම වෙන්න පුළුවන්. Foreign key should be a candidate key in relation. නෑ ඒක අදාළ නෑ. foreign key එක candidate key එකක් වෙන්න බෑ. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒක සාමාන්‍යයෙන් දැන් මොකක් හරි අපි ගත්තොත් 1 to 1
රිලේෂන්ෂිප් එකක් වගේ සිනාරියෝ එකක ඒක වෙන්න පුළුවන් possibility එකක් තියෙනවා. නමුත් ඒක should be a candidate key in relation එහෙම කියලා එහෙම අපිට කියන්න බෑ. foreign key දැන් candidate key කියන්නේ මොකද්ද? primary key එක වීමට සුදුසු එකක්. එතකොට ඒකේ අපි තුමු මොකක්ද table එක student number, NIC number, name, date of birth දිනවා. student and NIC number දෙකම candidate keys. දෙකෙන් එකක් අපි තෝරගන්නවා key එක හැටියට. අපි තුමු student number තෝරගත්තා කියලා. එතකොට ඒක තමයි primary key එක වෙන්නේ. ඉතුරු වෙලා තියෙන candidate key එක ඊට පස්සේ alternate key එකක් වෙනවා. okay. foreign keys are should be candidate එක අදාළ නැහැ. Foreign keys are needed to logically link data in one relation with another relation. Exactly. ඒක තමයි foreign key use කරන්නේ. A foreign key attribute needs to have the same name as the primary key attribute which it is corresponds. අපෝ නෑ. ඒ කියන්නේ අනිත් table එකේ primary key එකේ data type එක තිබ්බම ඇති මේකේ foreign key එකේ නම එකම වෙන්න ඕනේ නැහැ. But data type should be same. ඊට පස්සේ higher. Which of the following statements is correct with weak entities? එතකොට weak entity එකක් කියන්නේ මොකද්ද? ඒක අපි ER diagrams කතා කරනකොට මේ වීඩියෝ එකේ තියෙනවා. ආයෙ ඕනනම් ඒ වීඩියෝස් ටික බලලා ඉන්න. ඒතර weak entity එකක් රඳා පවතින්නේ normal එහෙම නැත්නම් strong entity එකක් මත. strong entity එක යම් කිසි දෙයකින් delete වුණොත් weak entity එකත් එහෙමම delete වෙනවා. Okay. එතකොට weak entities ගැන හරියව. They do not have key attributes on their own. No. අර එයා related strong entity එකේ primary key එකෙන් තමයි මෙයාව identify කරන්නේ. plus මෙයාගේ තව මොකක් හරි column එකක් තියෙන්න පුළුවන්. නමුත් අරක අනිවාර්යෙන් අවශ්‍යයි. The attributes are always multi-valued. අපෝ එහෙම නැහැ. එහෙම එකක් නැහැ. They have a owner entity. ඔව් ප්‍රධාන entity එකක් තියෙනවා. ඒකේ පැවැත්මක් තමයි weak entity එකක් පවතින්නේ. The relationship between weak entity and owner entity is always one to many. නෑ ඒක many to many වෙන්නත් පුළුවන්. one to one වෙන්නත් පුළුවන්. They have their own key attributes. නෑ ඒක දැන් අපි කලිමුත් කතා කරන්නේ. ඒතර උත්තර මොනවාද? A and C. ඊළඟට metadata. metadata කියන්නේ මොකද්ද? මේක database වල නෙමෙයි කොයි ලෝකෙ වුණා. metadata කියන්නේ මොනවාද? data about data. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් පිළිබඳව තියෙන detail internal description එකක් තමයි metadata කියලා කියන්නේ. උදාහරණයක් විදිහට meta tags එකම HTML වල තියෙනවානේ. එතකොට HTML meta tag එකේ තියෙන්නේ මොනවාද? user ට අවශ්‍ය user ට පෙන්වන දේ නෙමෙයි search engine එකකින් හෝ මොකක් හරි program එකකින් ඒක read කරොත් මේ තියෙන data පිළිබඳව technical details internal details තමයි metadata වල තියෙන්නේ. එතකොට elementary level data items attributes අපෝ නෑ. different views and different representations නෑ. Relationships that exist between various data structures නෑ. data that describe the properties or characteristics of data. සරලව කියනවා අද data about data metadata කියන්නේ ඒක database එකේ මොකෙක් එක තමයි metadata කියන්නේ. Indexes are used to access data quickly. ඒක හරි නමුත් ඒක metadata වලට අදාළ නැහැ. ඉතින් B තමයි උත්තරය. Consider the following statements. Select the best possible data type for each of the above data elements respectively from among the following. Okay, බලමු course name. උදාහරණයක් එක්ක දීලා තියෙනවා. එතකොට course name කියන එක මෙන්න මෙහෙම තියෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් වාචා වෙන්නේ. හරි. ඒක වාචා වෙන්න ඕන. ඒක text වෙන්න පුළුවන්. ඒක integer වෙන්න බෑ. හරි. දෙවැනි එක course number ඒකත් වාචාව text වෙන්න බෑ. හරිද? වාචාව text වෙන්න ඕන. ඊළඟට මේක මොකද්ද? මේක අනිවාර්යෙන් number of credits කියන එක ඒක number එකක් වෙන්න බෑ integer. ඒක දශම ගණන් එන්නත් බෑනේ. එතකොට integer. මේක ගත්තොත් එහෙනම් boolean එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට අන්තිම එක boolean. අන්තිම එක boolean වෙන ඒවා තුනක් තියෙනවා. ඒකෙන් ගත්තොත් එහෙම character නෙමෙයිනේ. වාචා variable character ඊළඟට ඔව් දැන් variable character and චාවල වෙනස මොකද්ද? variable character එකේ අර සාමාන්‍යයෙන් තියෙන maximum ගානට අඩුවෙන් එක එක ගණන් වෙනස් වෙනවා. චා එකේ තියෙන maximum හෝ ඒ තියෙන ගාන සාමාන්‍යයෙන් එහෙමම තියෙනවා. දැන් NIC number එකක් වගේ දානකොට වාචා දානකට වැඩිය චා දාන එක ඒ efficiency එක වැඩි. මොකද අර number of characters හැමලම 10 නේ. ඒකේ 9ක් 8ක් වෙන්නේ නැහැ. මේ දෙකේම තියෙන limit එකට වැඩි වෙන්න බෑ. හැබැයි වාචාවල අඩු වෙන්න පුළුවන්. මේකෙත් අඩු වෙන්න පුළුවන්. නමුත් චාවල අපි ගන්න ඒකේ performance වැඩි database වල. එතකොට මේක ගත්තොත් එහෙනම් ඇත්තටම මේ course number එකේ සාමාන්‍යයෙන් මේවා වෙනස් වෙන්නේ නැහැ නේ. මේ තියෙන දැන් ඔයගලන්ගේ BIT වල course numbers ගත්තත් මේ තියෙන මේවා කියන්නේ number of characters අඩු වැඩි වෙන්නේ නැහැ. කොහේ මේක ගානක් තියෙනවනේ. ඒක නිසා වාචාවලට වැඩි ඒක චා හොඳයි.
එතකොට දැන් character කියන data type එක අපිට ගන්න බෑ. මේ දෙකම text නෙමෙයි. මේක වාචා චා තමයි ගන්න තියෙන්නේ. integer boolean. වඩාත්ම ගැළපෙන උත්තරේ C. Yeah. Consider the following statements about mapping many-to-many binary relationships in an ER diagram. So, many-to-many relationship map කරනවා නම් relational model එකේදී අනිවාර්යෙන් අපි මොකද්ද කරන්නේ? අලුත් table එකක් හදන්න වෙනවා. අර දෙකේම primary keys foreign keys විදිහට දාලා ඒ foreign keys දෙක combine කරලා composite primary key එකක් විදිහට. A new relation will be created and primary keys of the entities will be copied to new relation to act as foreign keys. Yes. Attributes of the relationship will be dropped. Now, relationship එකේ තියෙන attributes කොහාටද යන්නේ? අලුත් table එකට. A new a new relation will be created and primary keys of the entities will be combined to create the primary key of the new relation. Exactly. So 1 and 3. D තමයි උත්තර. මෙන්න තියෙනවා ER diagrams. මේ ළඟදී අපි වීඩියෝ එකක් මේකට කරා. එතකොට මේවා දැක්ක ගමන් දැන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. බලමු. Which of the following statements is correct? Employee number is the key. Underline කරලා තියෙන එක තමයි primary key attribute එක. Age is a composite attribute. නෑ, age කියන්නේ derived attribute එකක්. කඩේකින් තියෙන derived attribute එකක්. Name is a multi-valued attribute. Name. නෑ, ඒක concatenated attribute එකක් නිසා multi-valued attribute එකක් නෙමෙයි. Skills කියන්නේ multi-valued attribute. Skills is a derived attribute. නෑ, skills කියන්නේ multi-valued attribute. Employee is a strong entity. මේක සාමාන්‍ය entity, weak entity එකක් නම් කොටු දෙකක් ඇඳිනවනේ. මේක සාමාන්‍ය entity එක. ඒක නිසා ඒවට අපි strong entities කියනවා. AE තමයි උත්තර, අනිත් ඒවා වැරදි. තව එකක් කියනවා. එතකොට consider the following ER diagram. මෙතන entities තුනක් relate වෙලා තියෙනවා. දැන් මේ U symbol එකෙන් මොකක්ද කියන්නේ? Patient and doctor is a part of නැත්නම් children කියන relationship එක කියන්නේ of person. Patient and doctor is a person කියන එක තමයි මෙතන මේ කියන්නේ. කියන්නේ person කෙනෙක්ගේ subtypes කියන එක තමයි මේ කියන්නේ. මේකෙන් කියන්නේ subtypes කියන්නේ. හරිද? Okay, එතකොට දැන් මේකෙදි මේ attributes දෙකට අමතරව සහ මෙයාගේ මේ attributes දෙකට අමතරව මේවා තියෙනවා. මේ generalized attributes එකෙන් දෙන්නටම පොදු ඒවා තමයි උඩ එකේ තියෙන්නේ. විශේෂිත ඒවා තමයි යට එකේ තියෙන්නේ. Okay. Then consider the following statements. Statements have දීලා තිනවා. Which of the above represent the most appropriate relation or relations if the above ERD is mapped into relational model? එක tables වලට map කරොත් එහෙම ගොඩක්ම ගැලපෙන ඒවා තියෙන්නේ මොකේද? බලමු. person එකේ මේ තුන විතරම තියෙන එක අනිවාර්යයෙන්ම හරි. person එකේ මේ තුන විතරයි. ඊළඟට person එකේ මේවා එන්නේ නැහැ. ඒ දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක patient ගේ තියෙනවා disease එකයි age එකයි ඊට අමතරව අර ප්‍රධාන table එකේ නැත්නම් super type එකේ primary key එක තියෙන්න ඕනේ. ඒකෙන් identify කරන්න. එතකොට තුනක් හරි. ඊළඟට patient ගේ ID name නෑ. name එකෙන් ඕනේ නෑනේ. ඒක primary key එක නෙමෙයිනේ. මෙතන primary key එකනේ ID එක. එතකොට මේකෙන් නෑ මේ table එකට primary key එක විතරයි එන්නේ. එතකොට හතර වැරදි. doctor ID specialization salary. Oh, මේ දෙකට අමතරව ID එක එනවා. එකක් හරි. doctor ID name address salary නෑ. මේ දේවල් එන්න ඕනේ නැහැ. එතකොට අහන්නේ most appropriate වෙන්නේ මොකද්ද? 1 3 5 135 ඒ තමයි උත්තරේ. 135. එතකොට මේ තියෙන්නේ ඇත්තටම enhanced entity relationship diagram එකක්. එතකොට ඒකෙදි super type එකේ primary key එක අවශ්‍යයි. subtypes identify කරන්න. එතකොට subtypes වල විශේෂයෙන් මේ දෙක තියෙනවා. එතකොට patient ගේ නම සහ address එක තියෙන්නේ උඩ table එකේ. common ඒවා එක table එකට දාලා specialized ඒවා විතරක් අනිත් tables වලට දාන එක තමයි මේ enhanced entity relationship diagram එකේ කරන්නේ. එතකොට enhanced entity relationship diagram වීඩියෝ එක බලන්න. ඒකේ පැහැදිලිව මේ දේවල් ටික තියෙනවා. 12 ඔන්න තවත් ER diagram එකක් තියෙනවා.
consider the following ER diagram. බලමු. What would you get when entity y is mapped? Y කියන්නේ මොකද්ද? Two corresponding relations in a relational model where ye is a possible representation for attributes e of entity y. එතකොට දැන් මේකේ තියෙන attributes මොනවාද කියලානේ කියන්නේ. එතකොට y ගේ තියෙන්න පුළුවන් attributes මොනවාද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට y ගේ තියෙන්න පුළුවන් attributes තමයි b c එයාගේ b කියන්නේ කොහොමද primary key එක ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. bc තියෙනවා ඊළඟට දැන් මේක one to many relationship එකක් නේ මෙතන තියෙන්නේ. ඒක one to many relationship. එතකොට one to many relationship එකක one side එකේ primary key එක many side එකට යනවා. one side එකේ primary key එක many side එකට යනවා. එතකොට e කියන attribute එකක් එන්න පුළුවන් මෙයාට. e කියන attribute එකක් මෙයාට එන්න පුළුවන්. එන්න පුළුවන් නෙමෙයි එන්න effect one to many relationship එක. එතකොට e කියන attribute එකක් එන්න ඕනේ. එතකොට q කියන්නේ relationship එකේ තියෙන attribute එකක්. එතකොට දැන් ඒ relationship එකේ තියෙන attribute එක මෙයාගේ පැත්තට යන්නේ අනිවාර්යයෙන්. මොකද මේක මෙතන තිබිලා හරියන්නේ නැහැ. මේක මේ relationship එකට අදාළ දෙයක් කියන්නේ මේක one side එක නම් මේ පැත්තේ තිබිලා හරියන්නේ නැහැ. මේකත් යන්න ඕනේ මෙයාට. මොකද මෙතන අලුත් table එකක් හැදෙන්නේ නැහැ නේ one to many relationship එකේ. many to many එකක් නම් තමයි අලුත් table එකක් හැදෙන්නේ. එතකොට one side එකේ primary key එක වගේම relationship එකේ මොකක් හරි attribute එකක් තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම many side එකට යන්න ඕනේ. නැතුව බෑනේ. දැන් ඕකේ හොඳම උදාහරණ දැන් මෙහෙම හිතන්නකෝ. හිතන්න x කියන්නේ grade table එක වසර grade එක y කියන්නේ student කියලා හිතන්නකෝ. එතකොට student has one grade. හරිනේ. one grade has many students. එතකොට grade number එක student ගේ grade number එක මොකක්ද කියලා මේ පැත්තට යන්න ඕනේ. එතකොට මේකේ අපි හිතමු මේ තියෙන්නේ year එක වගේ මොකක් හරි කියලා. එතකොට year එක වගේ මොකක් හරි attribute එකක් q කියන්නේ ඒකත් y ගේ පැත්තට යන්නේ මේ මෙයා grade 1 එකේ ඉන්නේ අවුරුද්ද මේක කියලා රෙකෝඩ් එක වදිනවා. ඒක මේකට ගිහිල්ලා හරියන්නේ නැහැ. එතකොට මේ හතරම එනවා. ඊට අමතරව මේ දෙක එනවා. FG එනවා. එතකොට ගත්තොත් BC BCAQ. C කියන ආන්සර් එක ගන්න පුළුවන් අපිට. එතකොට C කියන එක ආන්සර් එකක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ E කියන්නේ මොකද්ද? මේක මල්ටි වැලියුඩ් ඇට්‍රිබියුට් එකක් නේ. එතකොට මේ දෙක නිකන් දාලා හරියන්නේ නැහැ. මේක කෙලින්ම දාන්නත් බෑ. මොකද මේක කෙලින්ම දැම්මොත් zeroth normal form එකකින් තියෙන්නේ. එතකොට මේකට වෙනම table එකක් හැදෙන්න ඕන. මෙයාගේ primary key එකෙන් මේ දෙක access කරන්න. එතකොට මේ තියෙන්නේ අන්න මේ table එක. මෙයාගේ primary key එකෙන් access කරනවා මේ දෙක. අන්න වෙනම table එක. හරිද? මේකත් එක්ක relate වෙච්ච table එකක් තමයි මේ තියෙන්නේ. ඊළඟට normal y කියන table එක ගත්තොත් මෙන්න මේක. එතකොට දැන් මේකෙදි tables තුනක් හැදෙනවා. x කියලා වෙනම table එකක් හැදෙනවා. ඒක ගැන මෙතන මොකක්වත් කතා කරලා නැහැ. y කියන table එකක් හැදෙනවා. b c අර foreign key එක සහ මේ q දාගන්න. එතකොට y කියන එකට මේ දෙන්නවත් දාගන්න ඕන. නමුත් නිකම්ම දාන්න බෑ. ඒකට වෙනම table එකක් හදලා ඒක one to many relation one to one relationship එකක් විදිහට y ට මැච් කරනවා. එතකොට ඒක තමයි මේ කියන්නේ. e කියන්නේ capital E. එතකොට මේකේ answers එන්නේ c and e. 13. Okay. SQL statements වලින් අහලා තියෙන්නේ අපි බලමු. Changing the data in one row or more rows in a table. ඒ කියන්නේ update statement එකක් ගන්නවා කියන්නේ. ඒ කියන්නේ update statement එකක් ගන්න. Defining a view. එතකොට defining a view කියන්නේ create view කියන එකනේ. හරිද? ඒක create statement එකක් කියන්නේ. Removing row, delete. Changing data in a particular column. ඒත් update එකක් නෑනේ column එකක හෝ row එකක data වෙනස් කරනවා කියන update එකක් කියන්නේ. Removing a view ඒ කියන්නේ drop view කියන්නේ. හරි. එතකොට answer එක මොකද්ද වෙන්නේ? ඒකට ගැලපෙන එක තියෙන්නේ. C. Select which of the following
commands is are in the DDL. මම කිව්වා කලින්ම DDL වල තියෙන්නේ මොනවාද? create, drop, alt. එතකොට create alt තමයි DDL. හරිද? එතකොට select කොහෙද තියෙන්නේ? DML වල. grant and revoke තියෙන්නේ DCL වල. control language. පහළව. Which of the following operations is a part of 5 basic set operations in relational algebra? So relational algebra වල තියෙන basic operations ගත්තොත් එහෙම union එක තියෙනවා. set difference තියෙනවා අඩු කිරීම, Cartesian product එක x එක තියෙනවා. මේ ටිකනේ තියෙන්නේ. union, Cartesian product and set difference. දාසේ 17 ප්‍රශ්න ලියන්න තියෙන්නේ මෙන්න මේ table සහ statements එක. බලමු. What would be the result if the following command is executed subsequently? Select sum of b from T2. බලමු T2 table එක sorry transaction 2 එක no table බලමු create table T1, create table T2, create table T3. okay, foreign keys උත් එක්ක දාලා තියෙනවා. එතකොට E තමයි primary key එක, ඒකේ B primary key එක. okay. දැන් එතකොට අහලා තියෙන්නේ sum of b from T2 ගේ b කියන column එකේ sum එක. හරිද? එතකොට දැන් මේ sum operator එකනේ මෙතන වැඩ කරන්නේ. sum operator එක තමයි වැඩ කරන්නේ. එතකොට sum operator එක වැඩ කරාම T2 in primary key, foreign key B references T1 E. එතකොට මෙයාගේ primary key එක මෙයාගේ foreign key එක විදිහට ඇවිල්ලා තියෙනවා on update cascade. එතකොට දැන් මේක අපි identify කරගත්තොත් කොහොමද තියෙන්නේ? T1 කියලා table එකක් තියෙනවා, A කියලා column එකක් තියෙනවා, int එක primary key. ඊළඟට T2 කියලා table එකක් තියෙනවා, B කියලා column එකක් තියෙනවා, ඒක තමයි primary key එක. ඒ වගේම ඒක තමයි foreign key එක වෙන්නේ. හරිද? ඒක තමයි foreign key එක වෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ on update cascade. ඒ කියන්නේ බැරි වෙලාවත් මේ primary key එක update එකක් කරොත් related table එකේ foreign keys උත් ඒ විදිහටම update වෙනවා. ඊළඟට create table T3 C තමයි ඒකේ primary key එක, foreign key එකත් B ට තමයි ඒකේ reference එක වැටලා තියෙන්නේ. ඒත් update cascade. මේ තියෙන initial contents ඊට පස්සේ දාලා තියෙනවා දැන් මේකේ නිකන් ගත්තොත් select sum of b from T2. ඒ කියන්නේ b කියන column එකේ sum එක අරන් තියෙනවා. එතකොට මේකේ sum එක ගත්තොත් එහෙම 15යි 17යි කියන්නේ 32යි. 32යි 5යි කියන්නේ 37යි 4යි 41යි 2යි 43යි 47යි. ඕකේ. එතකොට මේකේ normally ගත්තොත් answer එක එන්නේ 44යි කියලා. හරි. හැබැයි ඔයගොල්ලෝ 44ට ගැහුවොත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ update statement එකක් දාලා තියෙනවා set a equal a plus 5. ඒට 5ක් එකතු කරන්න නු a 10ට අඩු නම්. එතකොට දැන් මෙතන b කියන්නේ ඇත්තටම a ගෙන්නේ අරන් තියෙන්නේ. a ගේ තියෙන data මනේ අරන් තියෙන්නේ. එතකොට a ගේ තියෙන data වල 5 4 2 1 කියන values හතරටම තව 5 5 එකතු වෙනවා. එතකොට දැන් මේ ටික එකතු කරාම ඉන්නේ 47යි. මේ හතරට අරහින් අප්ඩේට් රෙකෝඩ් එකක් දාලා 5 5 එකතු කරලා තියෙනවානේ. එතකොට මේවා වෙනස් වෙලා තියෙන්නේ. මේ හතර තව 5ක් එකතු වෙනවා. එතකොට 5 4ක් කියන්නේ 20යි. එතකොට 44යි 20යි කියන්නේ 64යි. දැක්කනේ. හරියට මේ අප්ඩේට් ඔපරේෂන් එක එක්සිකියුට් කරේ නැතුව මේවා කරොත් 44 තමයි එන්නේ. එතකොට මේකේ ආන්සර් කීයද?
64. ඕකේ 16. ඊළඟට 17. 17 අහලා තියෙන්නේ select sum of c from T3. අර වගේම කතාවක් තමයි අහලා තියෙන්නේ sum of c from T3. අපි දැන් බලමු 15යි 5යි 20යි 2යි 22යි 1යි 23යි. හරිද? එතකොට මේ 23ට එකතු වෙන්න ඕන තව 15ක්. ඒ මේ ටික අප්ඩේට් වෙනවනේ 1 2 5 කියන ටික අර මේ ඔපරේෂන් එකේ. එතකොට පියදාවේ අපිට 23යි 23ට 15ක් එකතු වුණා කියන්නේ 38යි. D. අන්න සරල ප්‍රශ්න දෙකක් බලන්න කියලා. හැබැයි හරි එක තැනක වැරද්දුවොත් දෙකම වැරදි. අන්න ඒකත් මතක තියාගන්න. ප්‍රශ්නේ ලොකුවට තිබ්බට පොඩි කතන්දර දෙකක් තියෙනවා. ඕගලන්ට මේ පේපර් එකට එන ලොකුම ගැටලුව තමයි වෙලාව මදි වීම කියන එක. ඒකට හේතුව ප්‍රශ්න මේ කියන්නේ මහා ලොකු දෙයක් අහලා නැති වුණාට කියවන්න ගොඩක් දේවල් තියෙනවා. ඔකේ. 18 ඉඳන් 21 දක්වා තියෙන්නේ රිලේෂනල් ඇල්ජිබ්‍රා වලින්. එතකොට අපි බලමු මොනවාද අහලා තියෙන්නේ කියලා. එතකොට දැන් සිම්බල්ස් ටිකක් අපරාධ කියන්නේ වැඩිලා තියෙනවා. මේ තියෙන්නේ ප්‍රොජෙක්ෂන් එක, ඊළඟට සිලෙක්ෂන් එක, ජොයින් එක, එහෙම නැත්නම් මේකට අපි කියනවා නැචරල් ජොයින්, ඉක්වි ජොයින් කියලා. ඊළඟට මේ තියෙන්නේ රයිට් අවුටර් ජොයින් එක, ලෙෆ්ට් අවුටර් ජොයින් එක, යුනියන් එක, ඊළඟට ජොයින් එක, ඔන්න මේ දේවල් ටික තියෙනවා. ඕකේ. මේ සෝරි ඉන්ටර්සෙක්ෂන් එක අන්න ඒ දේවල් ටික තියෙනවා. එතකොට දැන් අපි බලමු මේකෙන් මොනවාද අහලා තියෙන ප්‍රශ්න 18 ඉඳන් 21ට මේ ටේබල්ස් ටිකෙන් තමයි අහන්නේ. ඕකේ. එතකොට මේ තියෙන foreign keys bold කරලා bold and italic කරලා තියෙනවා. foreign keys ටික primary keys ටික සුළුසුළු පරිදි underline කරලා තියෙනවා. දැන් එන අපි බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවාද කියලා. දැන් මෙතන තියෙන්නේ select C number. දැන් ඊට කලින් මේක එක්සිකියුට් කරලා ඉන්න එකයි. මේ තියෙන select එක select department number equal 1 from course. එතකොට department number 1 ඒවා ටික select කළා ඔක්කොම ටික. ඒකෙන් projection එකක් අරන් තියෙනවා C number වල. ඒකනේ මේ කරලා තියෙන දැන් මෙහෙම statement එකක් තිබ්බම වරහන ඇතුලේ තියෙන එක ඉස්සෙල්ලම අපි execute කරනවා. දැන් මේ මොකක්ද තියෙන්නේ select එකක් නෙවෙයි. ඒක තමයි select operation එක. ඒ කියන්නේ මොකද්ද? course කියන table එකකින් department number එක වෙන ඔක්කොම records ටික rows ටික select කරලා තියෙනවා. හරි. department number එක වෙන ඔක්කොම records ටික rows ටික select කරලා තියෙනවා. columns ටිකත් ඔක්කොම එක. නමුත් අපි එකෙන් දැන් ගන්න projection එක මොකද්ද? මේ column එක විතර C number කියන column එක විතරයි. එතකොට මේකෙන් output වෙන්නේ මොකද්ද? department number 1 වෙන ඒ කියන්නේ department number 1 යටතේ තියෙන course numbers ටික තමයි එන්නේ. හරිද? මේ තියෙන course numbers belonging to department number 1. දැක්කද? ඔන්න ඔහොම තමයි execute කරන්නේ. ඒකෝක ලියුවොත් එහෙම SQL statement එක කොහොමද කියන්නේ? select ඉස්සලම වෙන්නේ මේකනේ select department number select C number, course number, select course number from මොකද්ද table එක course where department number equal 1. on the statement එක තමයි තියෙන්නේ. select course number from course where department number equal 1. and මේ statement එක තමයි තියෙන්නේ. 19. Which of the following sequences of operations would list the names of departments, department heads who have at least one research fund? Okay, one research fund. අපි ගත්තොත් එහෙම මොනවාද ඕන කියන්නේ list of names of department heads. heads table එකේ employee දැන් පළවෙනි එක ගත්තොත් head table employee number තියෙන්නේ projection head employee number of department ඒක ගන්නවා heads කියලා heads employee number okay ඊට පස්සේ
research fund table එකේ තියෙන employee numbers ටික ගන්නවා. කිසිම selection එකක් නැතුව employee numbers ටික විතරක් select කරනවා. ඊට පස්සේ මේ දෙකේ union එකක් දානවා. ඒ කියන්නේ intersection එකක් දානවා. සියලුම heads වලින් සියලුම department heads වල heads කියන එකේ තියෙන්නේ department heads ලගේ ඔක්කොගෙම employee numbers ටික. හරිද? එතකොට select කරලා තියෙන්නේ head employee number from department. එතකොට මේ අලුත් table එකක් relation එකක් result එකක් හැදිලා තියෙනවා heads කියලා. එතකොට heads එකේ තියෙන්නේ department heads ලගේ. ඊට පස්සේ result one එකේ තියෙන මොනවාද research funds තියෙන employee numbers ටික. එතකොට ඒ දෙකේ intersection එක තමයි result 2 එකට අරන් තියෙන්නේ. එතකොට result 2 join කරලා තියෙනවා lecturer එක්ක. inner join එකක් දාලා තියෙන්නේ lecturer එක්ක. ඒකේ අරන් තියෙනවා name එක. එතකොට අහන්නේ මොකද්ද? names of the department heads who have at least one research fund. එතකොට මොකද lecturer table එකේ employee number එක name එකේ දේවල් ටික තියෙන්නේ. ඒක නිසා තමයි ඒක join කරේ. එතකොට මේක හරි ආන්සර් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ කියන එක හරි ආන්සර් එකක්. අපි බලමු දෙවෙනි එකේ පළවෙනි කෑල්ල හරි result one එකත් හරි නෑ union එකක් දාලා හරියන්නේ. ඒක වැරදි සම්පූර්ණ. මේ මොකද්ද කරලා තියෙන්නේ? මෙතන research funds and departments නෑ. ඒක හරියන්නේ නැහැ. ඊළඟට මේකෙන් මොකද්ද කරලා තියෙන්නේ? නෑ set difference එකක් නෙමෙයි මේක intersection එකක් යනවා. ඊළඟට මේක ගත්තොත් එම් පළවෙනි කෑල්ල හරි දෙවෙනි කෑල්ල අරකම තියෙන්නේ. තුන්වෙනි එක දාලා තියෙනවා මෙතන inner join එක. හරිද? එතකොට inner join එකත් ඕකේ නේ ගන්න පුළුවන් inner join එක. හරි intersection එක වගේම result one එකත් එක්ක heads කියන එකේ inner join එකක් දැමීම ප්‍රශ්නයක් නෑ. මේ දෙකම equivalent. A and E කියන දෙකම equivalent. මේ දෙකම හරි answers විදියට යනවා. Okay. Which of the following sequences of operations would produce the employee number, name and category of all the lecturers and department names if the lecturer is a head of department? එතකොට ඉස්සල්ලාම department head select කරගන්න එකයි. දැන් ඉස්සල්ලාම department heads ලව select කරගන්න. එතකොට which of the following employee number, name and category of all the lecturers and the department name if the lecturer is a head of department. එතකොට කොහොමද lecturer head of department ද කියන එක ගන්නේ? මෙතන මේ තියෙන්නේ දැන් පළවෙනි ඉස්සෙල්ලාම වරහන් ඇතුළේ තියෙන එක නෙවෙන්නේ. එතකොට මේ තියෙන්නේ lecturer and department අතර inner join එකක් දාලා තියෙනවා. employee number head employee number වෙනවා. which of the employee number and name. මේකේ මම හිතන්නේ ප්‍රොජෙක්ෂන් එක නම් හැම එකේම හරි මෙතන තමයි අපිට බලන්න තියෙන්නේ. එතකොට මේකේ ACD වලනේ ඩිපාර්ට්මන්ට් නම්බර් එක හරියට බලලා තියෙන්නේ. හරිද? ඩිපාර්ට්මන්ට් නම්බර් එක හරියට බලලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හෙඩ් එම්ප්ලොයි නම්බර් ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක්ද කියලා ලෙක්චරර් හරියට බලලා තියෙන්නේ. මේකේ මේ තුනේ විතරයි. ACD විතර. ඔය තුනටම ගියොත් ඔයගොල්ලෝ ලකුණු භාගයක් හම්බෙනවා. හරි. නමුත් දැන් අපි හරියට සිලෙක්ට් කරගන්න එපා. ඒකේ ආන්සර් එක මොකද්ද කියලා ACD වලින්. එතකොට මේකේ තියෙනවා right outer join එකක් තියෙනවා, left outer join එකක් තියෙනවා, inner join එකක් තියෙනවා. employee number, name, category and detail from lecturer inner join department with employee head number. head employee lecturer department. So head employee number කියන්නේ මේකනේ යන්නේ.
එතකොට මේකෙන් එන්නේ ඔව් ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා විදිහට තියෙන එක ඔව් ඒ ගන්න පුළුවන් අපිට ආන්සර් එකක් විදිහට. Which of the following sequences of operations would find the names of lecturers who have no research fund? අරකෙම අනිත් පැත්ත no research fund lecturers names of the lecturers who have no research fund. එතකොට ඒකේ ගත්තොත් එහෙම අපි ඒ ඔක්කොම view එක ගමු. ඔව් මෙතන අනිවාර්යෙන් යන්නේ මේ set difference එකක්. හරිද? මෙතන යන්න ඕන set difference එක. ඒ කියන්නේ සියලුම lecturers ලගෙන් research fund තියෙන අය අඩු කරාන research fund නැති අය එනවා. එතකොට set difference හැම එකේ මේකේ තියෙන union එකක් මේක ගන්න බෑ. අනිත් හතරෙම set differences තියෙනවා. එතකොට මේක ගත්තොත් lecturer research fund වෙන වෙනම අරන් සියලුම lecturers ලගෙන් research fund තියෙන අය අඩු කරලා දාලා තියෙනවා. අපි ඒක lecturer එක map කරලා inner join එකක් දාලා lecturer එක map කරලා අරන් තියෙන employee name එක. ඒක හරි සරලයි. ඒක හරි. අනිත් ඒවා ගත්තොත් එහෙම මේක මේ steps හතර යන්න එපා මේක අඩු කරන්න අපි මේක ගමු මේක මොකක්ද තියෙන්නේ lecturer research fund ඔය දෙක ගත්තා. අරන් RS1 නෑ මේක අනිත් පැත්තටනේ අඩු කරලා තියෙන්නේ. ඒකට E වැරදි. මේකේ ආන්සර් එක වෙන්නේ D. මේක වැරදි පැත්තට අඩු කරලා තියෙනවා. set difference එක. ඕකේ. 22 23 24 ප්‍රශ්න අහලා තියෙන්නේ. මෙන්න මේ table එකේ. Doctor ID is the primary key. Doctor relation the types and also okay. Assume that the attributes are stated in the order that they were specified in the create table statement. So the attributes here. Doctor ID is the primary key. So Doctor ID, the name, salary per month, specialization, equacha, date hired, date tag, and annual bonus real. Okay. Which of the following SQL statements display the name and annual income for each doctor? Hint, annual income includes annual bonus. So the annual income salary per month. Salary per month and annual bonus. So salary per month 12 වැඩි කරන්න වෙනවා. ඊට පස්සේ annual bonus එකයි එකතු වුණාම තමයි annual income එක හැදෙන්නේ. Okay දැන් අහන්නේ annual income for each doctor. Okay බලමු කොහොමද ගන්න කියලා. Select D name. ඔව් D name තමයි අපිට ඕන. Salary per month into 12 plus annual bonus from doctor. ඔව් මේකේ මේ ඔක්කොම doctors ලා ඕන where clause එකක් ඕනේ නෑ නේද? දෙවෙනි එක බලමු D name, salary per month වැඩි කිරීම 12 as annual income මේකේ bonus එක එකතු කරලා නෑනේ. ඒක වැරදි. මේකේ where එකක් ඕනේ නෑ. plus annual bonus මේක as එක නෑනේ. ඊළඟට D name, salary per month plus annual bonus නෑ ඒක වැරදි. මේක 12 වැඩි කරලා නෑනේ. එතකොට මේක එකම ආන්සර් එක. හරි සරලයි. ඊළඟට 23. Which of the following SQL statements would display all doctors' names and hired dates? Sorted in the ascending order of date hired. එතකොට ඒක එන්න ඕන මොකද්ද එන්න ඕන ඒක order by එකක් නේ sort by කියලා එකක් නෙමෙයි sort by දෙකම අයින් කරලා දාන්න පුළුවන් නේද ඒක එන්න ඕන order by. ඒතර order by තුනටම ගැහුවත් ඕගලන්ට ලකුණු හම්බ වෙනවා අඩුම ගානේ භාගයක්. Okay then අපිට ඕන මොනවාද SQL statement would display all doctors names and hired dates. All doctors names and hired dates sorted in the ascending order. Oh එන where clause එකක් අපිට ගන්න. Select D name date hired ඒ ටික හැම එකේම සමානයි from doctor එතනට එනකන් සමානයි. Order by hired date අනිත් එක order by D name නෙමෙයි ඒක වැරදි. Order by date hired ascending order. Ascending දැම්මේ නැහැ. දැන් in the ascending order ascending දැම්මේ නැත්නම් කොහොමද එන්නේ ascending default එක. එතකොට ඒත් හරි.
ඊත් හරි. හොඳට මතක තියාගන්න ascending descending දාන්න පුළුවන්. මෙතන descending දැම්මොත් descending එන්නේ, ascending දැම්මොත් ascending එන්නේ. මොකුත් නොදැම්මත් ඒත් එන්නේ ascending තමයි ඕන කරන්නේ. එතකොට උත්තරේ වෙන්නේ AM E. 24. Consider the following details of a doctor. Not sys date returns the current system date. Which of the following SQL statements will insert the above data into customer relation? Customer relation. What the customer relation here? Relation name. වැරදිලා printing mistake එක. ඒක doctor relation වෙන්නේ. insert into doctor නේ ඉතින් මේකෙ වෙන්නේ. හරි. insert into doctor මෙතන columns ටික නැතුව values ටික තියෙනවා නම් ඒ values ටික හරි පිළිවෙලට අපි දාන්න ඕන. අපිට ඕන තැන් වලින් දාන්න බෑ. එතකොට doc id name salary per month specialization date hired annual bonus ඔය ටික ඔය පිළිවෙලටනේ original table එකේ තිබ්බේ. ඔව්. එහෙනම් ඒ පිළිවෙලට මේක යවලා තියෙනවානේ. 302 ඔෂාන් චින්තන. ඔව්. මේක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔන්න column names එක තියෙනවා. doc id d name salary per month specialization date hired annual bonus ඒකත් ඒ පිළිවෙලට යවලා තියෙනවා. එතකොට මේක ඇතත් එකයි නැතත් එකයි මේ දෙකෙන්ම යනවා. a b දෙකම හරි. ඊළඟට c අර විදිහටම date hired values කියලා තේ දෙකේ මොකක්ද කියලා insert into doctor doc id මේකේ මේ වෙනස් කරලා තියෙන order එක. ඔව්. එතකොට මෙහෙම දානවා නම් අපිට වෙනස් කරන්න බෑ. තියෙන order එකටම දාන්න ඕනේ. හැබැයි මෙහෙම දානවා නම් වෙනස් කරන්න පුළුවන්. මෙතන salary එක per month ඊට පස්සේ ඒක වෙනස් කරලා තියෙනවා. salary per month and d name කියන එක අර පොඩ්ඩක් තියෙන තැන් දෙක වෙනස් කරලා තියෙනවා. එතකොට මේ පිළිවෙලටම දාලා තියෙනවනේ. ඒක නිසා ඒක ප්‍රශ්නයක්වත් නෑ. insert into doctor මේකේ ප්‍රශ්නයක් නෑනේ. අර උඩ තිබ්බ එකම නේ තියෙන්නේ. නෑනේ. pediatrics කියන එකේ single quotation නෑ. මෙහෙම දැම්මොත් එහෙම ඒ කියන්නේ numbers නොවන ඒවා කොහොම දැම්මොත් එහෙම errors එනවා. insert into doctor insert insert into නෑ statement එක වැරදි. into අමුතු විදියකට ඒක වැරදි. ඒකට මේකේ abc තමයි හරි වෙන්නේ. abc suppose a relation is declared as follows. මේ බලන්න මේ ප්‍රශ්නේ විශාලත්වයේ පොඩි කතාවක් තියෙන ප්‍රශ්නේ විශාලත්වයේ. හරි බලමු. Assume that the following sequence of SQL are executed on this table. Some of them may be rejected due to constraints defined in the relation. එතකොට බලමු create table employee name Acha primary key primary key එක වෙන්නේ payment කියන එක in check payment greater than 75000. එතකොට payment එක 75000 වලට වැඩි ඒවා විතරයි මේකට දාන්න පුළුවන්. Okay බලමු. මේ records ටික. Insert into employee values full 1,20,000 අවුලක් නැහැ. Update employee set payment equal 1,50,000 where name equal Tarind. එතකොට මෙයාගේ 1,50,000ක් වෙනවා. දැන් උපුලුත් මේක අස්සේ ඉන්නවා. මෙයාව දාන්න බෑනේ. 65,000 දාන්න බෑ. Delete from employee where name equal Ashilta. මෙයාව delete කරනවා. Okay දැන් එතකොට ඇතුලේ ඉන්නේ ඔෂාන් තරින්ද 1,50,000යි උපුල් 1,20,000යි. අහන්නේ after the execution sum of payments වෙන්නේ 1,20,000යි මේ 1,20,000යි 2,40,000යි තරින්දගේ 1,50,000යි 2,40,000යි 1,50,000යි කියන්නේ 3.90ක් වෙනවා. 3.90 මේ තියෙන පළවෙනි උත්තරේ 26. tables දෙකක් තියෙනවා normalization විදිහට අහලා තියෙන normalization විදියට තියෙනවා. ඒක බලලා නැත්නම් බලන්න. ඒක මේක බේසික් කරන්න පුළුවන් මේ බලන්න. consider the relation employee ID NIC first name last name the salary with the following functional dependencies. දොට functional dependencies තියෙන්නේ මේකේ employee ID මත depend වෙනවා NIC F name L name address salary. Okay
NIC එක මත depend වෙනවලු F name last name address. හරිද? ඒ කියන්නේ මොකද්ද? මේකේ තියෙනවානේ අර මේ transitive dependency එක. හරි. මේකේ transitive dependency එකක් තියෙනවා. F name and L name depend වෙන්නේ NIC මතලු. ඒක වෙනස් වුණොත් ඒ දෙක වෙනස් වෙන කතාවක් නේ කියලා තියෙන address එකයි. ඔවුන් ඉතින් මොකද අර NIC එකේ තියෙන නමයි address එකයි ගන්න කවුරු හරි NIC එක වෙනස් කරොත් එහෙම මේ ඒකත් වෙනස් වෙනවා. එතකොට මේක zeroth normal form එකකින් නෙමෙයි තියෙන්නේ මොකද multi valued attribute නැහැ. first normal form එකකින් තියෙනවා. second normal form එක කියන්නේ no partial dependencies. ඉතින් මේකේ ඔයත් partial dependencies තියෙන්න බෑනේ මොකද මේකනේ primary key එක. ඒක නිසායි මේ මේක second normal form එකකින් තියෙනවා. third normal form එකකින් නම් key එකවත් නෑ. ඒක හේතුව මේකේ transitive dependencies තියෙනවා. මුන් තුන් දෙනා depend වෙන්නේ NIC මත. එහෙනම් මේක තියෙන්නේ second normal form එකෙන් විතරයි up to second normal form හරි. අන්නේ best normal form නේ. එතකොට best normal form කියවම second normal form. බැරි වෙලාවත් what is the normal form applicable කිව්වොත් මේක 1 2 දෙකම දාන්න පුළුවන්. ඒ best normal form එක second normal form එකෙන් තමයි මේක තියෙන්නේ. Okay. Select the following SQL statement. Grant, select, insert, delete, update on employee to Roshan. Which of the following statements is correct? Roshan is given the right to retrieve data. Select එක දීලා තියෙනවනේ. Employee relation එකට select එක දීලා තියෙනවා. ඒ කියන්නේ එයාට retrieve කරන්න පුළුවන්. Roshan is given the right to update. Update එකක් දීලා තියෙනවා. Roshan cannot delete any records in the employee table. පුළුවන් මේ delete එකක් දීලා තියෙන්නේ. Roshan is granted permission to grant. Select නෑ with grant option දීලා නෑනේ මෙයාට. ඒක නිසා මෙයාට හම්බෙච්ච privileges එයාට තව කාටවත් දෙන්න බෑ. This command will not work as it is syntactically incorrect. නෑ මේක එහෙම මොකද ප්‍රශ්නයක් නෑ. සරල DCL statement එකක් තියෙනවා. tables තුනක් තියෙනවා. Which of the following is are the possible operations? Certain operations applied on relations A and B will result in relation C as shown. එතකොට AB වල මොනවා හරි කළාලු C හදලා තියෙන්නේ. එතකොට මෙතන ගත්තොත් එහෙම තියෙන්නේ supply ID, product ID, product ID, name තියෙනවා. මෙතන තියෙනවා supply ID, product ID and name. එතකොට මෙතන සියලුම supply IDs ටික සහ සියලුම product IDs ටිකක් තියෙනවා. බලමු operations ටික මොනවාද තියෙන්නේ කියලා. එතකොට which of the following is a possible operations. එතකොට දැන් මෙතන කරලා තියෙන්නේ මේ A and B tables දෙක එකතු කරලා තියෙනවනේ මොකද නැත්තම් name එක මෙතනට ගන්න බෑනේ. එතකොට මේ තියෙන්නේ product IDs පහක් තියෙනවා. ඒ product IDs පහේ names ටික මේකට add කරලානේ තියෙන්නේ. එතකොට ඇත්තටම මේ කරලා තියෙන්නේ මේ tables දෙක join කරලා තියෙන්නේ. එතකොට join කරලා තියෙන්නේ මේ table එකේ තියෙන ඒවා විතරයිනේ. එතකොට A1 2 3 ඔක්කොම තියෙනවනේ ඉතින්. product IDs A1 2 3 තියෙනවා, B1 2 තියෙනවා. එතකොට ඒවට අදාළ දේවල් කියලා තියෙනවා. මේ තියෙන normal inner join එක. ඒ කියන්නේ natural join නෑනේ. මේ තියෙන මේ tables දෙක join කරලා තියෙනවා. C හදන්න. C හදන්න tables දෙක join කරලා තියෙනවා. Okay. ඊළඟට 29 ඉඳන් 31 වෙනකන් මේ dependencies වලින් තමයි අහලා තියෙන්නේ. Which is are the candidate keys for the relation R1? R1, R1. මේක R1 මේක R2 මේක R3 කියලා ගන්න ඕනේ. මේක නෑ. consider the relation R1. මේක තමයි relation R1 එක PQ RST තමයි යාගේ attributes ටික වෙන්නේ. With
the following functional dependencies to answer the questions 29 to 31. Okay. දැන් R1 relation එකේ candidate keys වෙන්න පුළුවන් මොනවාද කියලා අහනවා. දැන් මේකේ කියන්නේ මේ functional dependencies වලින් කියන්නේ මොනවාද? R and T මත S depend වෙනවා, S මත Q depend වෙනවා සහ R මත P depend වෙනවා. හරිද? ඒ කියන්නේ partial dependency එකක් මේකේ තියෙනවා. Transitive dependencies උත් තියෙනවා. නමුත් R and T ගත්තොත් එහෙම ඒ දෙන්න කවුරුවත් මත depend වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ දෙන්න එකතු වෙන්න බෑ primary key එකක් හැදෙන්න. එතකොට candidate keys වෙන්නේ R and T. ඒ candidate key එක මම තෝරගත්තන් පස්සේ primary key එක වෙන්නේ. ඒකට answer එක වෙන්නේ මොකක්ද? 29 D. ඊළඟට 30. Which of the following statement is true? මේක අහලා තියෙන්නේ normalization වලින්. The functional dependency RT violates first normal form. නෑ. First normal form කියන්නේ මේ atomic values කතාවනේ. ඒක අදාළක් දෙයක් නෑ. The best normal form for this relation R1 satisfy first normal form. ඔව් ඒකට හේතුව මොකද්ද? මේකේ මේ partial dependencies තියෙනවනේ. P depend වෙනවා කියන්නේ R මත R P කියන්නේ candidate key එක නම් ඒක primary key වෙනවනම් partial dependency කියනවා. ඒක second normal form තියෙන්න බෑ. S depend Q depends on S violates second normal form. නෑ ඒකෙන් violate වෙන්නේ third normal form. Transitive dependency එකක් නේ. The best normal form of the form the relation R1 satisfies second normal form. නෑ first normal form එකෙන් තියෙන්නේ. B හරි. Functional dependency S Q depends on S violates third normal form. ඔව්. එතකොට E හරි. එතකොට B and E තමයි මේකේ answers වෙන්නේ. Which of the following statements is true with respect to the decomposition of R1 for Boyce code normal form? එතකොට දැන් Boyce code normal form එකෙන් තියෙන ඊට කලින් third normal form එකෙන් තියෙන ඉතින් ඒක නිසා මේකේ ගන්න වෙන්නේ මේ තියෙන original විදිහම තමයි. RS RTS එකක තියෙනවා SQ තව එකක තියෙනවා RP තව එකක තියෙනවා. එතකොට මේ විදිහට ගත්තොත් මේ තුන් දෙනා මේ විදිහට tables තුනකට ගත්තොත් විතරයි ඒක Boyce code normal form එකෙන් තියෙන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට එහෙම තියෙන්නේ R1 Boyce code normal form එකෙන් නෙමෙයි තියෙන්නේ ඒක first normal form එකෙන් තියෙන්නේ. එතකොට මේකේ answers වෙන්නේ ඔව් මේක D. මොකද තියෙන විදිහටම තියෙන්නේ ওই විදිහටම ගන්න ඕන මේ D. නැත්නම් මේ normal forms violate වෙනවා. අර ඔක්කොම එක table එකක් අස්සේ දාන්න ගිහින්. 32. Which of the following statements is true with respect to SQL? Structured query languages ගැන හරි ඒවා මොනවාද කියලා අහන්න. ඒක declarative and is based on relational algebra. Yes, exactly. ඊළඟට D. SQL is interactive via GUI or command prompt or embedded in programs. So, it's interactive. SQL is supported by all major commercial related database management systems. Yes, SQL is supported by all object relational data. SQL is a database programming language එකක් නෙමෙයි ඒක. එතකොට ABC තමයි මේකේ answers වෙන්නේ. Views වලින් අහලා තියෙන්නේ primary keys are in bold and foreign keys are underline. ආයෙත් අනිත් පැත්තට දීලා තියෙනවා. department කියන්නේ foreign key එක. මේකේ department නම් එක. Select SQL statements which create a view to see department code and number of lecturers. Department code and number. Department code and number of lecturers. In each department. Okay. Create view. Department lecturers. Okay. Department code, number of lecturers as select department, comma, department, comma, count from lecturer. Group by department. Oh. මෙතන department කියන්නේ foreign key එකනේ. එතකොට ඒක අරගෙන count group by department. Count everything. Oh, මේක හරියි.
මේකේ ප්‍රශ්නයක් නෑ. මේක ගන්න පුළුවන් answer එක. Creative department lecturers, department code, number of lecturers as select department count of department code. නෑ group by කරන්න ඕනේ. නෑ sorry මොකද්ද මේ department code එක ඒක ප්‍රශ්නයක් නෑනේ. From lecturer. From lecturer group by department code. ඔව් ඒක primary key එකනේ. මේකත් ප්‍රශ්නයක් නෑ. ඒකත් ගන්න පුළුවන්. Creative department lecturers, department code now as select department from lecturers group by lecturer ID. නෑ group by department වෙන්නේ. මේක වැරදි. Creative මේකේ භාගයෙන් තියෙන්නේ. Creative divine select department count of distinct lecturer ID from lecturer group by department. or distinct එක આવුත් තමයි ඇත්තටම හරියටම ඒක හරියන්නේ. මොකද මේක one to many relationship එකක් නේ. ඒකින්ද. ඒක නිසා E තමයි මේකේ හරි මාර්ක්ස් එක. හරි මාර්ක්ස් එක E. 34. Which of the following statements is correct with respect to views? Any view defined using single table is updatable. No. Query materialization is efficient for views defined via complex queries which are time consuming to execute. Materialization is efficient. So wake up the close with check option is used to materialize views. The view mechanism provides support for physical data independence in relational model. Oh, physical data independence. Logical data independence. The drop view command will drop a view along with the other views which are defined on the view that being dropped. දාලා තියෙන රිලේෂන්ෂිප් එක මොනවා තමයි තියෙන්නේ මේක AB නම් හරි ආන්සර්ස් විදියට ගන්න පුළුවන්. ඔව් AB තමයි හරි ආන්සර්ස් විදියට ගන්න පුළුවන් මේක. 35. Consider the relation department with these with functional dependencies. Department name, office, phone, make a DID. Office එක depend phone එක depend වෙන office එක මත. එතකොට මේක තියෙන best normal form එක නැවත වතාවක් අහන්න. එතකොට second normal form මේ වගේම එකක් අපි බලමු. මොකද මෙතන transitive dependency එකක් තියෙනවා. ඒක නිසා third normal form නැහැ. සහ මෙතන partial dependencies හොයාගන්න නැහැ නේ. නිසා second දෙන්නේ තමයි answer. this side. Which of the following constraints are inherent model based constraints with respect to relational model? එතකොට මේකේ duplicate values තියෙන්න බෑ කියන එක නේ කියන්නේ. එතකොට primary key cannot be null, entity integrity ඒක cannot be null වගේම ඒක duplicate වෙන්නත් බෑ. Each attribute value should be atomic. ඒක directly related නැති වුණා හරි. Again primary key should be unique. ඒක හරි. එතකොට මේ මොකද්ද මේ inherent model based constraints කියන්නේ අර duplicate records තියෙන්න බෑ කියන්නේ. Attributes values should be drawn from a particular domain. ඒක හරි. Directly අදාළ නැහැ. When one relation refers to another relation, it should refer to an ඒ කියන්නේ referential integrity කියන එකනේ. ඒතර මේක ඇත්තටම හරි answers වෙන්නේ මොකද්ද? A and C. A and C. තමයි directly හරි answers වෙන්නේ. ඊළඟට 37. Grant select update only the employee name on employees to Tarinder Oshan with grant option. I want to grant option and deal. So which of the following statements is true about the above SQL statement? Grant permission to Tarinder only to retrieve data from employees table and grant permission to Oshan only to update employee name. නෑ දෙන්නතම same මේකේ තියෙන්නේ. ඒතර ඒක වැරදි. Grant permission to Tarinder and Oshan to retrieve data from yes ඒක හරි. Grant permission to Oshan
permission to Oshan to grant, select and update නෑ. Grant permission හරින් දැන් Oshan to update employee name in the employee's table. Yes, D හරි. Grant permission to හරින් දැන් Oshan to update all data except නැහැ. D and D තමයි හරි answers. 38. Data mining. Data mining refers to the discovery of new information from present data. ලොකු large data volume එකකින් pattern search කරන එක, existing data volume එකකින් pattern search කරන එක තමයි data mining කියලා කියන්නේ. එක හරි. Data mining is similar to SQL query. Data mining requires large amount of data. Exactly. Data mining can be done even with small වැඩක්. Data mining uses patterns. මම අර කියපු ටික කොහොම මේකේ තියෙනවා. එතකොට AC E තමයි answers. 39. Suppose the relation R1 AB has tuples P, Q, PR, RS, and relation R2 BC has tuples QT, RT. Okay. Select the following SQL query. Select everything from R1. Okay. R1 කියන්නේ left outer join R2. එතකොට B නේ foreign key එක වෙන්නේ. R1B equal R2B. What is the number of tuples in the result of the above SQL query? එතකොට මේකෙදි left outer join කියන්නේ left table එකේ ඔක්කොම ටික එනවා. left table එක කියන්නේ මේකනේ. ඒක records 3යි තියෙන්නේ. එතකොට answer එක 3. left table එකේ ඔක්කොම එනවා. 40. මේක තමයි අන්තිම ප්‍රශ්නේ. Consider the relation inventory this with the following functional dependencies. Which of the මේකත් normalizations වලින් තමයි අහලා තියෙන්නේ. FD1. Part number depends on weight. No, sorry, weight and color depends on part number. Okay. ඊළඟට part number and warehouse මත තමයි quantity එක depend වෙන්නේ. Location එක depend වෙන්නේ warehouse එක මත. ඒතකොට partial dependencies උත් මේකේ තියෙනවා. මේක තියෙන්නේ first normal form එකෙන් විතරයි. හරිද? එතකොට function second normal form, third normal form, second normal form වැරදි. The best normal form that inventory satisfy is first normal form. Violates first normal form බලමු. FD2 violates first normal form quantity නෑ. එහෙම නෑ. මේකේ answer එක වෙන්නේ එතකොට sorry D තමයි answer එක වෙන්නේ first normal form එකෙන් විතරයි තියෙන්නේ. මොකද partial dependencies තියෙනවා. ඒ නිසා මේක first normal form එකෙන් විතරයි තියෙන්නේ. Okay. එතකොට 2018 paper එක අවසానයි. එතකොට ඔයගොල්ලෝ සෑහෙන දෙයක් මේ කරා අපි කතා කරා. ඒ කියන්නේ මුළු සිලබස් එක පුරාම ගියා. මොකද paper එක ඩිස්කස් කිරීම විතරක් නෙමෙයි හින්දා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න, නැත්නම් WhatsApp message එකක් දාන්න. 2019 මේ paper එකත් අපි දානවා. ඒ වගේම අනිත් subjects වලත් අනිවාර්යෙන් දවසක videos එක හෝ දෙක ගානේ මේ ඔයගලන්ට අන්තිම සුමානේ past paper discussions ටික අපි දානවා. Okay, thank you.